හොඳයි පුතාලා. හරි. අයිබෝන් හැමෝටම. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ නවයේ ශ්‍රේණිය විද්‍යාව රිවිෂන් එක. එතකොට මෙතෙන්දී අපේ දෙවෙනි පාඩම වලට මතක ඇති ඇස සහ කන. මිනිස් ඇස සහ කන ගැන ඉගෙන ගන්න පාඩම. අද ඒකේ රිවිෂන් එක තමයි ඔයාලට උගන්වන්නේ කරන්න යන්නේ. එතකොට ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් තියෙනවා පේපර් එක. මේ පැත්තේ මම බෝඩ් එකත් එක්ක ඉන්නවා. එතකොට මේ පේපර් එකේ සෑම ප්‍රශ්නයකටම අදාළව කරුණු ඔයාලට උගන්වමින් තමයි මේ පේපර් එක සාකච්ඡා කෙරෙන්නේ. ඒක නිසා මුලින්ම පන්ති වල සහභාගී වෙච්ච නැති ඕනෑම දරුවෙකුට මේ අද ඉඳන් පටන් ගන්න මේ රිවිෂන් මාලාවෙන් ඔයාලට විෂය කොට දාගන්න හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. හොඳයි අපි යමු අපේ වැඩේ. හොඳයි පුතාලා බලන්න පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. ඇස තුළ පවතින පාරදෘශ්‍ය කොටසක් නොවන්නේ. ඒක අපි දැනගන්න ඕනේ නේද ඇසේ කොටස්. දැන් බලන්න බෝඩ් එක. අපි ඇහි හරස්කඩ බලමු. එතකොට අපි ඇහි මෙන්න මේක තමයි මේක අපුවහම පේන්න තියෙන්නේ. මෙතන තියෙන පේශි දෙක ප්‍රතියෝජක පේශි. මෙතන කාචයක් තියෙනවා. මෙතන එළියම ස්තරයක් තියෙනවා. ස්තරේ මේක වටේට යනවා. මේක මෙතෙන් තව ස්තරයක් තියෙනවා. ඊට ඇතුලෙන් තවත් ස්තරයක් තියෙනවා. මේවයි කතාව. ස්තර තුනක් තියෙනවා. මේ එළියම තියෙන ස්තරය මෙතන ඉඳන් මෙතෙන්ට කියන්නේ කාචයේ තියෙන හරියේදී විනිවිද පේන පාරදෘශ්‍ය වෙනවා. අනිත් ටික තමයි සුදු පාටට ඝනකම් වෙලා සුදු පාටට පවතින්නේ. සුදු ඉංගිරියාව කියන්නේ වටේ ටික. හැබැයි කාචය හරියට එද්දී ඒක පාරදෘශ්‍යය. එහා මෙහා යන ආලෝක එහා මෙහා යන කොටස බවට පත් වෙනවා. ඒකෝ මේක ඉස්සරහින් තව අපි තාරා මණ්ඩලය අලු පාටට පේන කොටස. ඒක ඇතුලේ තියෙනවා කුටි සිදුරක්. ඒ සිදුර තමයි මේ කුටි. අක්ෂි ගෝලය ගත්තම පුතේ ප්‍රධාන ස්තර ප්‍රධාන තත්ත්ව තුනයි. ඒකේ මැද තත්ත්වය තමයි රුධිරය සම්පාදනය කරන රුධිරග්‍රාහී කියන එක. ඒකේ තමයි රුධිරය තියෙන්නේ සමමේක රතු පාටට ලකුණු කරනවා. ඇතුලේ තියෙන ප්‍රදේශයේ ඇතුලේ තත්ත්වය තමයි අපේ ඇහැ කැමරාවක් විදිහට හිතුවොත් තිරය. මේ රූපය ඇහැට වැටෙන තිරය තමයි මේ අපි මොකද කියන්නේ දෘෂ්ටි විතාණිය කියලා. එතකොට අපි හැම වෙලේම දෙයක් දිහා බලද්දී ඒ හොඳටම බලන තැනට ප්‍රතිබිම්බය වැටෙන තැනට ගන්න තැනට කියනවා අපි කහලපේ කියලා. ඊළඟට මෙතනට වැටුණොත් කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රදේශයට කියනවා අන්ධ බිඳුව කියලා. කහලපේ මේක අන්ධ බිඳුව. ඒතකොට මෙතන අර සුදු පාට කොටසේ ඉස්සරහා තියෙන විනිවිද පේන කොටස කියන්නේ ස්වච්ඡය. ස්වච්ඡය. මේක ඇතුලේ තියෙන එහෙම් පිටින්ම ද්‍රව දෙකක්. මේ ඇතුලේ පිටලා තියෙන මෙන්න මේ ද්‍රවයට කියන්නේ කාච රසය. මේ ඉස්සරහින් තියෙන ද්‍රවයක් ඒකට කියන්නේ අම්ලය රසය. අම්ලය රසය. විස්තර තුන නම් කරන මේ ස්වච්ඡයට එහා පැත්තෙන් තියෙන සුදු පාට තත්ත්වය. මේ එකම තත්ත්වය තමයි ස්වච්ඡය විනිවිද පේනවා. ඉතින් එහාට තියෙන ප්‍රදේශය
ඒක කියන ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය. මෙයා රුධිර ග්‍රාහකය. ඉතලේ තියෙන්නේ දෘෂ්ටි විතානය. මෙයා කහලපය. හොඳටම පේන තැන කහලපය. පේන්නේ නැති තැන අන්ධ බිඳුව. එතකොට මේ කලුයින් කිරියාව හදන මෙන්න මේ ප්‍රදේශය තාරා මණ්ඩලය. ඒ තාරා මණ්ඩලයේ මැද තියෙන චූටි සිදුර කණිනිකාව. කණිනිකාව. පොඩි ඇතුලේ මෙන්න මේ තියෙන්නේ අක්ෂිකාචය. ඒක ද්‍රව උත්තර කාචයක්. අක්ෂිකාචය. කාචය උඩින් යටින් සම්බන්ධ වෙලා තියෙන පේශි දෙකකට. ඒවට කියන්නේ ප්‍රතියෝජක පේශි. පේශි දෙක ප්‍රතියෝජක පේශි. ප්‍රතියෝජක පේශි. මේ තමයි පුතේ අපේ එහි ප්‍රධාන කොටස් ටික. අපි ඇහැ ඇඳපු නිසා අපි ඉස්සල්ලා ඇහැට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. දැන් ඇස තුල පවතින පාරදෘශ්‍ය කොටසක් නොවන්නේ. ඒ කියන්නේ පාරදෘශ්‍ය කියන්නේ විනිවිද යන ආලෝකය. මොනවද පාරදෘශ්‍ය කොටස් මේකේ තියෙනවා? මේ ඉස්සරහා තියෙන ස්වච්ඡය. එතකොට මේ අක්ෂි කාචය, අම්මේ රසය, කාච රසය, ඔන්න ඔය ටික විතරයි පාරදෘශ්‍ය වෙන්නේ. අහන්නේ නොවන්නේ එක. ස්වච්ඡය පාරදෘශ්‍යයි, අම්මේ රසය පාරදෘශ්‍යයි, කාච රසය පාරදෘශ්‍යයි, දෘෂ්ටි විතානය පාරදෘශ්‍ය නෑ. ඒක හරහා ආලෝකය එළියට යන්නේ. ඒකට ආලෝකය වැටෙනවා. එහෙනම් පළවෙනි එකට පිළිතුර දෘෂ්ටි විතානය. පළවෙනි ප්‍රශ්නය පිළිතුර දෘෂ්ටි විතානය. ඔයාලට තේරුම් ගන්න හැකියාව තියෙනවා. බලන්න කොයි හරි ගැටලුවක් තියෙනවා නම් පුතා අනිවාර්යෙන්ම මේ වගේ WhatsApp නම්බර එක මේකෙන් මට අනිවාර්යෙන් ප්‍රයිවට් මෙසේජ් එකක් දාලා අහන්න සර් මට මෙතන තේරුණේ මම මේක තවත් පැහැදිලි කරලා පැය 24ක් ඇතුළත අනිවාර්යෙන්ම ඔයාට ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවමයි. හොඳයි. දෙක දෘෂ්ටි විතානයේ ආලෝකයට සංවේදී සෛල නොපිහිටන ස්ථානය. ආලෝකයට සංවේදී සෛල මේ දෘෂ්ටි විතානයේ හැම තැනම තියෙනවා. කහල අපේ වැඩිපුර තියෙනවා. අන්ධ බිඳුවේ එහෙම ආලෝකයට සංවේදී සෛල නැහැ. මෙන්න මේ අන්ධ බිඳුවේ ආලෝකයට සංවේදී සෛල නැහැ පුතේ. ඒ නිසා තමයි එතෙන්ට වැටුණාට අපිට දෙයක් පේන්නේ නැත්තේ. එහෙනම් අන්ධ බිඳුව. නම් දෙකට උත්තරේ 4. අන්ධ බිඳුව. මේ රිවිෂන් එක නිසා වඩාත් හොඳයි. ඔයාලට මේක නැවත ඇඳ ගන්න පුළුවන් නම් නෝට් එක ඇඳ ගන්න. මේකේ නෝට් එක ලියා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් ද වීඩියෝ එක පෝස්ට් කරලා මේක නෝට් ලියා ගන්න හැකියාව තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ යාට වීඩියෝ එක ඉතුරු ටික බලන්න පුළුවන්. නෝට් එකත් එක්කම යන්න කියලා මම ඔයාට උපදේශයක් දෙනවා. හැබැයි නෝට් එකත් එක්ක ගමන් කරනවා අපි. ඒක මාතෘකාව වෙන්නේ මිනිස් ඇස. අපි ඉස්සෙල්ලා ඇස ගැන කතා කරමු. ඊළඟට 3 දෘෂ්ටි ආබාධ සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනෙන නමුත් ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීමට නොපෙනීම අවිධ දෘෂ්ටි ආහාරය. මේ තියෙන්නේ
පෙනීම හා සම්බන්ධ වෙන රෝගාබාධ ගැන කතාව. හරි. අපි තුන්වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් තියමු. මම ඒක ඊළඟට පැහැදිලි කරනවා. අපි ඉස්සෙල්ලා මේ ඇහි ව්‍යුහය ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ලියාගෙන යන්න. 4. ප්‍රතියෝජක පේශි මගින් සිදු කරන කාර්යයක් වන්නේ. ඔයාලට පේනවා පුතා මෙතන මේ ප්‍රතියෝජක පේශි. මේ ප්‍රතියෝජක පේශි මගින් මොකද කරන්නේ? එයා තමයි පුතේ කාචය රඳවගෙන ඉන්නේ. ඒ වගේම ප්‍රතියෝජක පේශි වලට පුළුවන් මේ වක්‍රතාවය අඩු වැඩි කරන්න. වක්‍රතාවය වැඩි කරලා ළඟ තියෙන වස්තු බලන්නත් පුළුවන්. වක්‍රතාවය අඩු තුනී කරලා දුර තියෙන වස්තු බලන්නත් පුළුවන්. ඔටෝ ફોකස් වෙනවා. එතකොට දේවල් දෙකක් තියෙනවා යාගේ කාර්යයන්. මේ තමයි එකක් අක්ෂිකාචය රඳවා තබා ගැනීම, අනිත් එක අක්ෂිකාචයේ වක්‍රතාවය වෙනස් කිරීම. බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. ඇස අක්ෂිකාචය තුල චලනය කරවීම. එහෙම දෙයක් වෙන්නේ. අක්ෂිකාචයේ වක්‍රතාවය පාලනය කිරීම. ඒක නම් වෙනවා. දෙක හරි. තාරා මණ්ඩලය පාලනය කරන්නේ නැහැ. මොලේ වෙත පණිවිඩ ගෙනියන්නේ මෙන්න මෙතනින්. අපි ඒක නම් කරගෙන නැහැ. මෙන්න මෙතනින් මේ තියන්නේ දෘෂ්ටික ස්නායු. මේ දකින දේවල් පිළිබඳව මොලේට යන පණිවිඩ ගෙනියන ස්නායු. මේවට කියන්නේ අපි දෘෂ්ටික ස්නායු කියලා. දෘෂ්ටික ස්නායු. ඒ තියෙන්නේ දෘෂ්ටික ස්නායු. ඊළඟට එනයිගේ උත්තරේ අක්ෂිකාචයේ වක්‍රතාවය පාලනය කිරීම. අක්ෂිකාචයේ වක්‍රතාවය පාලනය කිරීම. 5. ඇස තුළ සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණය වන්නේ. ලක්ෂණ. තාත්විකයි කියන්නේ පුතේ තිරයකට ගන්න පුළුවන්. ඕනි. මේ තියෙන දෘෂ්ටි විතාණය තමයි පුතාලා තිරය. මේ දෘෂ්ටි විතාණය තමයි දරුවනේ තිරය. ඔව්. තාත්විකයි තිරයකට ගන්න පුළුවන්. උඩුකුරු නැහැ. හොඳට මතක තියාගන්න. මේකේ වැටෙන රූපය යටිකුරුව තමයි වැටෙන්නේ. ළමයෙක්ව බලනවා නම් මුලින්ම මේකට වැටෙන්නේ යටිකුරු වෙලා. මොලේ උඩයට මාරු කරලා තමයි අඳුරගන්නේ. උඩ අතට එන්න ඕනේ මේක කියලා. හරි. එතකොට උඩුකුරුයි කිව්වොත් වැරදි. විශාලයිද? නෑ. කුඩයි. ලොකු රූප පොඩිවට තමයි අපි ඇහි වැටෙන්නේ. විශාල නෑ කුඩයි. එහෙනම් මොකද්ද පුතේ? ඒ පමණිනේ. ඒ පමණි. හරි. ඊළඟ ප්‍රශ්නය. ඇසේ කාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩුවීම නිසා ඇතිවන රෝගී තත්ත්වය කුමක්ද? ඇහි පාරදෘශ්‍ය ස්වභාවය අඩු වෙනවා කියන්නේ මේ අක්ෂිකාචයේ ඝනකම් වෙනවා. ඝනකම් වෙලා ආලෝකය මේක ඇතුලෙන් ගමන් කරන්න එක ටිකක් අඩු වෙනවා. එතකොට පොඩි එළියක් වැටුනොත් ඇහැට දිවිසෙන්න ගන්න. අපි කියන්නේ ගිනි කන වැටෙනවා කියලා අන්න ඒ වගේ වෙනවා. ඇත්තට මේ රෝගී තත්ත්වය තමයි පුතේ සුද ඇතිවීම. පාරදෘශ්‍ය ස්වභාවය අඩු වෙන එක සුද ඇතිවීමයි. ඊළඟට වක්‍රතාවයේ වැඩි වන විට කාචයේ නාභිය දුර වැඩි වෙනවා. මම මේක ඉස්සෙල්ලා කිව්වා. මම ආයෙත් කියලා දෙන්නම්. මම මෙතන පැහැදිලි කරන්නම්. මෙන්න මේ ප්‍රතියෝජක පේශි දෙකෙන් අදිනවනේ ඇද්දාම වක්‍රතාවය අඩු වෙනවා. අඩු වෙද්දී නාභියේ දුර වැඩි වෙනවා. ප්‍රතියෝජක පේශි දෙකෙන් මෙහෙම ඉහළින් පහළින් තෙරපලා මේක වක්‍රතාවයේ මේ බෝල ගතිය රවුම් ගතිය වැඩි වෙද්දී නාභිය දුර අඩු වෙනවා. එහෙනම් වක්‍රතාවය වැඩි වන විට නාභිය දුර අඩු වෙන්නයි ඕන. වක්‍රතාවයේ වැඩි වන විට නාභිය දුර වැඩි වෙන්නේ නෙමෙයි. වක්‍රතාවයේ රවුම් ගතිය වැඩි වෙද්දී නාභිය ළඟට එන්නේ.
වක්‍රතාවය වැඩි වන විට නාභිය දුර අඩු වේ. එහෙනම් ඒකට උත්තරේ 3. ඊළඟට පුළුල් ද්විනේත්‍රික දෘෂ්ටියක් සහිත සත්‍යයක නොවන්නේ. ද්විනේත්‍රික දෘෂ්ටිය කියන්නේ පුතේ ඇස් දෙකෙන්ම බලනවට, ද්විනේත්‍රික දෘෂ්ටිය කියන්නේ ඇස් දෙකෙන්ම බලනවට, පුළුල් කියන්නේ අපිට ඉස්සරහා පේන පරාසය වැඩි වීම. ඒ කියන්නේ මූණ ඉස්සරහාම ඇස් දෙක තියෙනවනම් පුළුල් ද්විනේත්‍රික දෘෂ්ටියක් තමයි තියෙන්නේ. ඇස් දෙක මූණ දෙපැත්තේ තියෙනවා නම් ඔය මූංගේ හරකුන්ගේ වගේ කුරුල්ලොන්ගේ වගේ ඒක පුළුල් නැහැ. පොඩක් ඉන්න කියන්නේ. ඔව්. ඒක පුළුල්. සත්තුන්ගේ ඇස් දෙක දෙපැත්තේ තියෙනවා නම් පුළුල් ගතිය වැඩි. ඇයි යාට වැඩි වපසරියක් පේනවනේ. එතකොට ඇස් දෙක දෙපැත්තට ගියොත් පුළුල් ද්විනේත්‍රික දෘෂ්ටියක් තියෙනවා. ඇස් දෙක ඉස්සරහා තිබුණොත් ඒ පුළුල් බව අඩුයි. කෙලින් බලන්න විතරයි පුළුවන්. එතකොට මේ අහන්නේ පුළුල් ද්විනේත්‍රික දෘෂ්ටියක් සහිත සත්වයක නොවන්නේ. පුළුල් ද්විනේත්‍රික දෘෂ්ටියක් සහිත සත්වයක නොවන්නේ. ඒ කියන්නේ ඉස්සරහා ඇස් තියෙන කට්ටිය. බල්ලගේ දෙපැත්තේ උණහපුළු වගේ, චිම්පන්සියාගේ ගෝරිල්ලා. උණහපුළු වගේ ඉස්සරහා තියෙන්නේ ඇස්. චිම්පන්සියාගෙත් ඇස් ඉස්සරහා තියෙන්නේ. ගෝරිල්ලන්ගෙත් ඇස් ඉස්සරහා තියෙන්නේ මිනිස්යාගේ වගේ. එතකොට මේ තුනම ගන්න පුළුවන්. පුළුල් ද්විනේත්‍රික දෘෂ්ටියක් සහිත සත්‍යයක නොවන්නේ කිව්වම අපිට මේ තුනම පාවිච්චි කරන්න පුළුවන්. ඊට 10 මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව කොපමණද? ඒක මම කන ගැන කතා කරද්දි කියලා දෙන්න. ඊට මැද කන ගැන එතනින් එහාට තියෙන පුතේ කන ගැනනේ. තව 13 වෙනි ප්‍රශ්නය තියෙනවා. ඇහි දෘෂ්ටි ස්නායුවට හානි සිදුවීම නිසා දෘෂ්ටි පරාශය ක්‍රමයෙන් අඩු වී අන්ධභාවයට පත්වීම. මේ දෘෂ්ටි ස්නායු වලට හානි වෙන්න පුළුවන් රුධිර පීඩනය වැඩි වුණොත්. ඊට දියවැඩියාවේ. එතකොට දෘෂ්ටි පරාසය ටික ටික අඩු වෙනවා. පරාසය අඩු වෙලා මැදට චූටි රවුමකට එනකන් අඩු වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා යනවා. අන්නේ ලෙඩේට කියන්නේ අපි ග්ලූකෝමාව කියලා. බටේ ඉඳන් කළු වීගෙන ඇවිල්ලා මැද චූටි රවුමක් විතරක් ඉතුරු වෙනවා පේන්නේ. ඊට පස්සේ කාලයක් යද්දී ඒකත් වැහිලා සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත් වෙනවා. ඒ රෝගියට කියන්නේ ග්ලූකෝමාව කියලා. අනිත් ප්‍රශ්න ටික තියෙන කනට සම්බන්ධ. 18 17ක් ඇස අක්ෂි කූපයට සම්බන්ධව ඇත්තේ අක්ෂි පේශී 6ක් මගින් පුතේ. අක්ෂි කූපය කියලා කියන්නේ මේ ඇහැ ගිලිලා තියෙන අපේ මූණේ මේ කපාලේ තියෙන ලොකු වලවල් දෙකක්. ඒ වලවල් දෙකට කියන්නේ අක්ෂි කූප කියලා. ඒ කූප ඇතුලේ ඔය ඇහැ ගිලිලා තියෙද්දි අපිට චලනය කරවන්න ඉහළට පහළට දෙපැත්තට සහ මේවා කරකවන්න අපිට ප්‍රධාන පේශී 6ක් තියෙනවා. ප්‍රධාන පේශී 6ක් තියෙනවා. ඒ පේශී 6න් තමයි මේ අක්ෂි කූපය ඇතුලේ රැඳිලා චලනය වෙමින් පවතින්නේ. හොඳට මතක තියාගන්න. ඇක් ප්‍රධාන පේශී 6කින් සම්බන්ධ වෙලයි තියෙන්නේ. පේශී 6යි. දෘෂ්ටි විතානයේ මත යෂ්ටි හා කේතුසෛල පිහිටා නොමැති ස්ථානය. පුතේ යෂ්ටි හා කේතුසෛල කියන්නේ අපිට වර්ණ හඳුනා ගැනීමට සහ කළු සුදු හඳුනා ගැනීමට අවශ්‍ය වෙන මේ දෘෂ්ටික සෛල. එතකොට ඒවා නැති තැනට තමයි කියන්නේ මෙන්න මේ අන්ධ බිඳුව කියලා අපි ඉස්සෙල්ලා කිව්වා. කිසිම දෙයක් එතෙන් වටුනට පේන්නේ නැත්තේ ඔය යෂ්ටි සෛල සහ කේතු සෛල ඔය අන්ධ බිඳුවේ නැහැ. ඒ නිසා ඊළඟට ඇසේ රුධිර පීඩනය වැඩි වීම නිසා ඇතිවන අක්ෂි රෝගය. ඇසේ රුධිර පීඩනය වැඩි වීම නිසාම තමයි ග්ලූකෝමාවත් ඇති වෙන්නේ. ග්ලූකෝමාව දියවැඩියාව නිසා වෙනවා. ග්ලූකෝමාව වැඩිපුර වෙන්නේ රුධිර පීඩනය නිසා.
ඊළඟ කන ගැනනේ කියන්නේ. ඊළඟ බලන්න ඔන්න දෙවෙනි කොටසේ තියෙනවා ඒ කොටස් ටික නේද? එක මොකද්ද පුතේ? එහෙනම් බලලා හරි කියන්න පුළුවන් දැන් ඔයාලට. ශ්වේත ඝන ස්තරය, 2 රුධිරග්‍රාහිය, 3 දෘෂ්ටි විතානය, 4 අක්ෂිකාචය, 5 තාරා මණ්ඩලය, 6 දෘෂ්ටික ස්නායු. හරිද? එතකොට 2 3 5 6 කොටස් වලින් සිදු කරන කාර්යයන් 2 3 5 6 2 මොකද්ද? රුධිරග්‍රාහිය. රුධිරග්‍රාහිය මගින් පුතේ ඇසට පෝෂණය සැපයීමයි වෙන්නේ. හොඳට තේරුම් ගන්න. රුධිරග්‍රාහියේ කාර්යය ඇසට පෝෂණය සැපයීම. ඒ රුධිරයෙන් මෙතනින් ඇසට පෝෂණය සැපයීම. පෝෂණය සැපයීම කරන්නේ මෙන්න මේ රුධිරග්‍රාහිය මගින්ම තමයි දරුවනේ හොඳ. ඊළඟ තුන්වෙනියා මේ දෘෂ්ටි විතානය. ඒකේ කාර්යය මොකද්ද? ඇසට ලැබෙන ප්‍රතිබිම්බ ලබා ගැනීම. ඒකට තමයි ඇවිල්ලා ප්‍රතිබිම්බ ටික වැටෙන්නේ දරුවනේ. ප්‍රතිබිම්බ ලබා ගැනීම. ප්‍රතිබිම්බ වැටෙන්නේ එතෙන්ට. ඒක තමයි තිරය. ඊළඟට පහ. මෙයා තාරා මණ්ඩලය. එයාගෙන් තමයි මේ කණිනිකාවේ විශාලත්වය පාලනය කෙරෙන්නේ. තාරා මණ්ඩලය මෙහෙම ඈත් වෙනවා නම් කණිනිකාව සිදුර ලොකු වෙනවා. තාරා මණ්ඩලය ඇකිලෙනවා නම් කණිනිකාවේ සිදුර පොඩි වෙනවා. කණිනිකාවේ විශාලත්වය පාලනය කරන්නේ මේ තාරා මණ්ඩලයෙන්. කණිනිකාවේ විශාලත්වය පාලනය කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ තාරා මණ්ඩලය මගින්. කණිනිකාවේ විශාලත්වය පාලනය කිරීම. 6 දෘෂ්ටික ස්නායු. මෙයා මොකද කරන්නේ? මේ ලැබෙන දකින හැම දෙම මොළයට යවනවා අඳුරගන්න. එනම් ප්‍රතිබිම්බවල ආවේග මොළයට යැවීම. ආවේග කියන්නේ පණිවිඩ. ප්‍රතිබිම්බවල ආවේග. ආවේග කියන්නේ පණිවිඩ මොළයට යැවීමක් තමයි යාගින් වෙන්නේ. ප්‍රතිබිම්බවල ආවේග ආපහු මොළයට යවනවා. එතකොට තමයි අඳුරගන්නේ මම මේ දැක්කේ ගහ. මම මේ දැක්කේ මේ ඇහැ. එහෙම අඳුරගන්නේ ඔක. පහත කාර්යයන් සිදු කරන ව්‍යුහ නම් කරන්න. ඇසට ආලෝකය ඇතුල් වීමට සලස්වන පාරදෘශ්‍ය කොටස. ඇහැට ආලෝකය වැටෙන්න සලස්වන පාරදෘශ්‍ය කොටස තමයි මේ එළියෙන් තියෙන ස්වච්ඡය. සුයිචේ නෙමෙයි හොඳේ. ස්වච්ඡය. ස්වච්ඡය එළියෙන් තියෙන ස්වච්ඡය. ප්‍රතිබිම්බය ලබා ගන්නා තිරයක් ලෙස ක්‍රියා කරන කොටස. ඔය කිව්වේ දෘෂ්ටි විතානය. ප්‍රතිබිම්බය ලබා ගන්නා තිරයක් ලෙස ක්‍රියා කරන කොටස තමයි මෙන්න මේ තුන්වෙනි ඇතුළෙම තියෙන ස්තරය දෘෂ්ටි විතානය. දෘෂ්ටි විතානය. 3 C. කණිනිකාවේ ප්‍රමාණය පාලනය වන්නේ මෙම කොටසිනි. කණිනිකාවේ විශාලත්වය පාලනය කරන්නේ තාරා මණ්ඩලය මගින්. ඒකත් අපි කතා කළා. ඊළඟට ඇසට ආරක්ෂාව සඳහා කඳුළු ග්‍රන්ථි වැදගත් වේ. ඔව්. කඳුළු එන්නේ මොන වෙලාවටද? අඬද්දි විතරද? ඇහැට දූවිලි ගියාම කඳුළු වෙනවා. ඊපස්සේ කඳුළුත් එක්ක ඒ දූවිලි ගේනවා අපේ
ඇහි කෙළවර තියෙන කබ වලට. එතනින් කබ විදිහට එළියට යන අපද්‍රව්‍ය. ඇසට ආරක්ෂාව සපයන වෙනත් හැඩ ගැසීම් දෙකක් ලියන්න. ඇහැට ඉස්සරහින් තියෙනවා ඇසිපිය නේද? ඇසිපිය ඇහි පිල්ලම්. ඇහි පිල්ලම් මගින් ඇස ආරක්ෂා වෙනවා. ඇසිපිල්ලම්. ඊළාට ඊට උඩින් ඇහැට උඩින් ඇහි බැම්ම තියෙනවා. ඇහි බැම්මෙනුත් උඩින් වැටෙන දේවල් වලින් ආරක්ෂා කරනවා. ඇසිපිල්ලම් ඇහි බැම්ම. තව ඇස දෙසට යමක් යොමු වෙද්දී ඉබේම ඇහැ වැහෙනවනේ. ඉබේ ඇස වැසීම. ඒකත් ගන්න පුළුවන්. කඳුළු වලින් ඇසට සැලසෙන වාසි දෙකක්. කඳුළු පුතේ හැම වෙලේකම තියෙනවා. වැඩිපුර උනොත් આવුත් තමයි ගලන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් ඇහි කඳුළු තියෙනවා. එක වාසියක් තමයි ඇහැ කරකවන්න පහසු වෙනවා. තෙල් දාලා වගේ හරියට. බෝලේ කනකෙන්න තෙල් දාලා වගේ. ඇහැ කරකවන්න පහසුයි. ඊළඟට ඇසට ආරක්ෂාව සපයනවා. ඇස කරකැවීමේ පහසුව ඊට ඇසට ආරක්ෂාව සැපයීම. කඳුළු වල වාසි දෙකයි. ඇසට ආරක්ෂාව සැපයීම ඊළඟට ඇස කරකැවීමේ පහසුව. අක්ෂිපේශි මගින් කෙරෙන කෘත්‍යය. ඇස කරකැවීම. අක්ෂිපේශි වලින් ඉහළට පහළට දෙපැත්තට සහ රවුමට කරකවන්න හැකියාව තියෙනවා. අක්ෂිය චලනය කිරීම කිව්වත් හරි. අක්ෂි ගෝලයේ චලනය කිරීම කිව්වත් හරි. ඊට ඔයාලට මතක ඇති පුතේ මම මෙතන පොඩි කොටසක් දාලා ආවා. මොකද්ද? එන්න මේ ප්‍රශ්නය. අර දූර දෘෂ්ටිකත්වයේ ඒක මම නෝට් එකේ ඉගැන්විය යුතුමයි. ඒ නිසා තමයි මම එතන චුට්ටක් ඒ කොටස මගේ හරි ඔන්න බලන්න මම එතන කියලා දෙන්නයි යන්නේ. කියන්නේ අක්ෂි දෝෂ ගැන අපි ඉගෙන ගමු. ඉතාම වැදගත් නෝට් එකක් දැන් මම බෝඩ් එකේ දාන්න යන්නේ පොඩ්ඩක් බලන්න. හොඳයි පුතාලා අපි ඊළඟට බලමු මේ ඔය කිව්ව අක්ෂි දෝෂ ගැන. අක්ෂි දෝෂ අක්ෂි දෝෂ ප්‍රධාන අක්ෂි දෝෂ වර්ග දෙකයි. ප්‍රධාන අක්ෂි දෝෂ වර්ග දෙකයි. ඒ තමයි දූර දෘෂ්ටිකත්වය. අනිත් එක අවිදුර දෘෂ්ටිකත්වය. දුර දෘෂ්ටිකත්වය කියන්නේ දුර පෙනීම කියන එක. එහෙනම් ලෙඩේ මොකද්ද? දුර හොඳට පේනවා නම් ඇත්තට මේකේ ලෙඩේ ළඟ ඇති වස්තු නොපෙනීම නෙවෙයි, පේනවා පැහැදිලිව නොපෙනීම. ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. මේ තමයි දූර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ. ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. එහෙනම් පුතේ අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ අවිදුර කියන්නේ ළඟ කියන එක. එහෙනම් ළඟ පෙනීමනේ. ළඟ පෙනීම කියන අදහස් දෙන්නේ. ඒක ලෙඩේ මොකක්ද? දෝෂය. දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. අන්න එහෙම හිතාගන්න. දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. මේ තමයි මේකේ පැහැදිලි කිරීම.
ඊට පස්සේ අපි දැනගන්න ඕන දෝෂය. එතකොට මේ දුර තියෙන ඒවා පේනවා, ළඟ තියෙන ඒවා පැහැදිලිව පේන්නේ නැහැ. ඒ දෝෂයේ තියෙන ඇහැක් අපි යන්නොත් ළඟ තියෙන ඒවා යන්නේ මෙහෙම. මෙන්න මෙහෙම ආලෝකය යන ගිහිල්ලා ළඟ තියෙන ඒවා ඔහොම ගිහිල්ලා මේවා ඔන්න ඈතට ගිහින් තමයි නාභිගත වෙන්නේ. මේකෙදි දෝෂය වෙන්නේ දුර ඇති වස්තු පැහැදිලිව පේන්නේ, දුර තියෙනවා අපි අඳින්නේ කොහොමද? එන ආලෝක කිරණ දෙක මගදී තමයි නාභිගත වෙන්නේ. හරියටම වැටෙන්න ඕනේ මෙන්න මේ දෘෂ්ටි විතානයට. ඒත් එහෙම වෙන්නේ නැහැ. ඒ තමයි දෝෂය. ඊළඟ අපි දැනගන්න ඕනේ හේතු දෙකයි. එකක් අක්ෂිගෝලය කෙටි වීම. මේ දිගට තිබුණා නම් කලින් අක්ෂිගෝලය කෙටි වීම. තව මේ කාචයෙන් පුළුවන් නම් මෙතෙන්ට ගේන්න හරි ඒ කාචයට බෑ. දැන් කාචයේ වක්‍රතාවය වැඩි කරොත් නේද නාභිය ළඟට එන්නේ. කාචයේ වක්‍රතාවය වැඩි කරන්න බැරි වීම. පුතල සාමාන්‍ය කාචයේ වක්‍රතාවය වැඩි නම් නාභිය ළඟ තියෙනවා. කාචයේ වක්‍රතාවය අඩුයි නම් නාභිය තියෙන්නේ ඈත. එතකොට මේක රවුම් වුණා නම් මේ නාභිය ළඟට එනවා. නම් කාචයේ වක්‍රතාවය අඩු කරන්න බැරි වැඩි කරන්න බැරි එකක් නේද? කාච වක්‍රතාවය වැඩි කළ නොහැකි වීම. කාචයේ වක්‍රතාවය වැඩි කරන්න බැරි කම. එහෙනම් මේක විරුද්ධයි. අක්ෂිගෝලයේ දිගු වීම කෙටි වුණා නම් ගාන්ත වැඩිනවා. අක්ෂිගෝලයේ දිගු වීම. ඊළඟට මේ කාචයේ වක්‍රතාවය අඩු වුණා නම් මෙයා ගානට මෙතෙන්ට වැටෙන්න තියෙනවා. කාච වක්‍රතාවය අඩු කළ නොහැකි වීම. අඩු කළ නොහැකි වීම. කාචයේ වක්‍රතාවය අඩු කරන්න බෑ. කාචයේ වක්‍රතාවය අඩු කරන්න බැරි නම් එයා අඩු කරන්න බැරි නම් يعني අඩු වෙනවා කියන්නේ මේක තුනී වෙනවා. තුනී වුණොත් තමයි මෙතෙන්ට යන්නේ. තුනී වෙන්න බැරි නිසා මග නාභිගත වෙනවා. පිළියම් අපිට මොනවද කරන්න පුළුවන්? දුර දෘෂ්ටිකත්වය. ඒ කියන්නේ ළඟ පැහැදිලිව පේන්නේ නැති එකට අපිට පුළුවන් උත්තර කාච තියෙන උපැස්සියවලක් පාවිච්චි කරන්න. උත්තර කාච සහිත උපැස් පැලඳීම මේකට දුර පේන්නේ නැත්නම් පැහැදිලිව අවතල කාච තමයි දාන්නේ. අවතල කාච සහිත උපැස් පැලඳීම. උත්තල කාච කියන්නේ මෙහෙම තියෙන කාච. අවතල කාච කියන්නේ ඇතුළට තුනී වෙන කාච. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ පිළියම් කළ ඇස.
सामान्य ඈ කැඳලා මේක ඉස්සරහින් උත්තර පාඨයක් ළඟින් ඉන්නවා මේක තව ටිකක් අහුවෙනවා ඊට පස්සේ මේකෙන් හරියට වැටෙනවා කියලා මේක පිළියම් කළා සම්බන්ධ මේක ඉස්සරහින් අන්තිම අවතර පාඨය මේ අවතර පාඨ සාමාන්‍ය විහිදුවල හරින ආලෝකය විහිදුවල පස්සේ මෙතන නම් කරන ගානට අර්ථනට දාන්න. මෙයා ලං කරලා ඉවනේ හින්දා මේක ටිකක් ළඟට ගන්න පුළුවන්. මේ අවතර පාඨ විහිදුවල නිසා මේක ටිකක් ඈතට ගන්න පුළුවන්. මේක ඉතාම වැදගත් නෝට් එකක් විදියට. ඉතාම වටින ඉතාම වැදගත් නෝට් එකක්. මේක ලියා ගන්න. වීඩියෝ එක පෝස්ට් කරලා ඔක ලියා ගන්න. ඉතාම වටිනවා. මේකෙන් අහනවා ප්‍රශ්න. බලන්න තුන. දෘෂ්ටි ආබාධ සම්බන්ධයෙන් පහත් දෙකෙන් ප්‍රකාශනයේ නිවැරදි ප්‍රකාශය තෝරන්න. දැන් පුළුවන් වෙයි. දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම අවිදුර දෘෂ්ටිකත්වය. දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. දුර ඇති වස්තු ගැන නෙමෙයි මේ කියන්නේ වැරදි කතාවක්. එනක වැරදි. දුර දෘෂ්ටිකත්වයේ සඳහා අවතල කාචයේ දූපස් පළමු. දුර දෘෂ්ටිකත්වයට අවතල නෑ උත්තර ගන්න. දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නම් සමීපව කියන්නේ ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම දුර දෘෂ්ටිකත්වයයි. ඔව් නේද? ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම දුර දෘෂ්ටිකත්වය. 3 හරි. 4. දුර දෘෂ්ටිකත්වය හා අවිදුර දෘෂ්ටිකත්වයේ ප්‍රවේණීගත ආබාධ වේ. මේවා පරම්පරාවෙන් පරම්පරාවට යන ආබාධලු. ඒක සමහර අයට ප්‍රවේණිකයි සමහර අයට ප්‍රවේණික නැහැ. ගොඩක් වෙලාවට කණ්ණාඩි දාන දෙමව්පියන්ගේ දරුවෝ කණ්ණාඩි දානවා. නමුත් කණ්ණාඩි දාන දරුවන්ගේ දෙමව්පියන්ගේ හැම දරුවෙක්ම කණ්ණාඩි දානවද? නෑ නේ. එනිසා ඒක ප්‍රවේණිකත ආබාධයක් විදිහට ගන්නෙ නැහැ. ඒක එහෙම වෙන වෙලාවක් තියෙනවා. 100%ක් එහෙමයි කියලා පිළිගන්න බෑ. නමුත් 100%ක්ම නිවැරදි කතාවක් මෙතන තියෙනවා නේ. දුර දෘෂ්ටිකත්වය කියන්නේ දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙනවා. සමීපව තියෙන වස්තු කියන්නේ ළඟ ඇති වස්තු පැහැදිලිව පේන්නේ නැහැ. ඒක තමයි හරිම උත්තරේ. 3ට 3. හොඳයි. ඉතාල වැදගත් නෝට් එකක් පුතාලා මේක නෝට් එක දාගන්න. වීඩියෝ එක පෝස්ට් කරලා නෝට් එක දාගන්න. ඊට පස්සේ අපි යනවා මිනිස් කන ගැන ඉගෙන ගන්න. මිනිස් කන. අපි මිනිස් කනේ කොටස් ටිකක් ඊළඟට අඳිමු. මානව කන. මානව කනේවත් මිනිස් කන. හොඳ බලන්න. දැන් අපි කන ගැන ඉගෙන ගන්නයි යන්නේ. කන පැලෙන්න කන ගැන ඉගෙන ගන්නයි යන්නේ. හරිද? අපේ කනේ එළියෙම තියෙන්නේ මොකක්ද? කම්පෙත්ත. කම්පෙත්තෙන් ඇතුළට යනවා මෙහෙම වංගු සහිත නාලය. ගිහිල්ලා මෙන්න මේ වගේ රබන් පටලයක් වගේ බෙර පටලයක් වගේ එකකින් ඉවර වෙනවා. ඒක බෙර පටලයක් වගේ. ඒකයි කන් බෙරේ කියලා කියන්නේ.
එතනින් ඇතුළට එද්දී ශ්‍රවණ අස්තිකා ඇහෙන්න උදව් කරන අස්තිකා වර්ග 3කට සම්බන්ධ වෙනවා. ඒ අස්තිකා ටික අන්තිමට කෙලවර වෙනවා මෙන්න මේ කොටස. මෙන්න නාල 3ක් තියෙනවා. ඒ නාල 3ට යටින් මෙන්න මෙහෙම දවරයක්. මෙතනින් තමයි ශ්‍රවණ ස්නායු ගමන් කරන්නේ. එතකොට මේ කන බෙදෙනවා ප්‍රධාන කොටස් 3කට. මෙතනින් මෙන්න මේ කොටස නාලය බවට පත් වෙලා එනවා උගුරට. ඒතර උගුරට සෙම බැඳුනහම කන් එහෙන්නේ නැති වෙන්නේ මේක બ્લોක් වෙලා. ඒතර මේක කොටස් 3 නම් කරොත් මේ පළවෙනි කොටසට කියන්නේ අපි පිට කන. පිට. ඒතර මේ මැද කන. මේක ඇතුළු කන. පිට කනට බාහිර කන කියලා කියනවා. බාහිර හෝ පිට කන, මැද කන සහ ඇතුළු කන විදියට කන ප්‍රධාන කොටස් 3. මේ එළියට තියෙන කම්පෙක්ක. ඊට මේක බාහිර ශ්‍රවණ නාලය. බාහිර ශ්‍රවණ නාලය. මේක කන් බෙරේ කිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. මේක ලස්සන නමක් තියෙනවා. කර්ණ පටහා පටලය. කර්ණ පටහා පටලය. කර්ණ පටහා පටලය. මේ තුනට පොදුවේ කියන්නේ ශ්‍රවණ අස්තිකා කියලා. පොදුවේ කියන්නේ ශ්‍රවණ අස්තිකා. ශ්‍රවණ අස්තිකා තුනට නම් තුනකුත් තියෙනවා. මේක පළවෙනිය, මේක දෙවෙනිය, මේක තුන්වෙනිය. ශ්‍රවණ අස්තිකා තුනේ නම් තුන දැනගන්න ඕනේ. පළවෙනි එක මුද්ගරිකාව. දෙක නිගාතිය. තුන දරණකය. මුද්ගරිකාව, නිගාතිය හා දරණකයේ විදිහට මැද කනේ තියෙන ශ්‍රවණ අස්තිකා තුනයි. ඔක ලේසිය මතක තියාගන්න පුළුවන් අර මුනිද කියලා. මුනිදිද නෙමෙයි මුනිද. මුනිද. මුද්ගලිකාව, නිගාතිය හා දරණකයේ විදිහට අස්තිකා තුනයි. ඊළඟට මෙන්න මේ ප්‍රදේශයට කියන්නේ අර්ධ චක්‍රාකාර නාල කියලා. මේකට කියන්නේ කර්ණ ශංකය. ශංකය කියන්නේ ගොළු බෙල්ලේ කටුවට. ගොළු බෙල්ලේ කටුව වගේ නේද? ඒ නිසා කර්ණ ශංකය. මේ ශ්‍රවණ අස්තිකා, ශ්‍රවණ ස්නායු, මොළයට පණිවිඩ ඇහිච්ච දේ මොළයට ගෙනියන ස්නායු ශ්‍රවණ ස්නායු. අන්තිම මෙතනින් උගුරට සම්බන්ධ වෙන නාලයක් තියෙනවා. ඒකට කියන්නේ යුෂ්ඨේකීය නාලය.
විශ්ටේකීය නාලය කියලා කියන්නේ. මේ තමයි අපේ මිනිස් කනේ කොටස් ටික. දැන් යම් ප්‍රශ්නවල මේ ටික ඔක්කොම ඇස මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව ඒක නම් පොඩි පන්ති වලින් ඉඳන් ගන්නවා. හර්ට්ස් 20 ඉඳන් 20000 වෙනකම්. මේ අන්තිම උත්තරේ 4. හර්ට්ස් 20ත් 20000ත් අතර ශබ්ද විතරයි අපිට ඇහෙන්නේ. මැද කන හා ග්‍රසනිකාව සම්බන්ධ කළ නාලය. මැද කන හා ග්‍රසනිකාව සම්බන්ධ වෙන නාලය යුෂ්ටේකීය නාලය. මේ තියෙන්නේ යුෂ්ටේකීය නාලය. මැද කන හා ග්‍රසනිකාව සම්බන්ධ වෙන නාලය යුෂ්ටේකීය නාලය. මෙන්න මෙතන මෙන්න මේ තියෙන්නේ යුෂ්ටේකීය නාලය. එනම් උත්තරේ 1. 12 කර්ණ අස්තිකා පිළිවෙලින් දක්වා ඇත්තේ මුනිදනි ලේසින්නේ මතක තියාගන්න. මුද්ගරිකාව නිගාතිය දරණකය. මුද්ගරිකාව නිගාතිය දරණකය. 2. මුද්ගරිකාව නිගාතිය දරණකය. ඊළඟ 13 ඇසේ දෘෂ්ටික ස්නායුවට හානි වීම නිසා අය කතා කරා 14 කනේ ව්‍යුහය කෘත්‍ය පිළිබඳ ශිෂ්‍යයෙකු ඉදිරිපත් කළ අදහස් කීපයක් පහත දැක්වේ. ඒ කන ශ්‍රවණ සංවේදන ප්‍රතිග්‍රහණය කෙරෙන අවයවයයි. ඒ කියන්නේ ඇහෙන දේවල් ලබා ගන්න අවයවය. හරි. B කර්ණ සංකය මගින් සිරුරේ සමබරතාවය රැකදී. නෑ පුතේ. කර්ණ සංකයෙන් නෙවෙයි මේකේ. අර්ධ චක්‍රාකාර නාල වලින් අපේ කනේ සමබරතාවය රැක දෙනවා. සමබරතාවය රැක දෙන කොටසක් අපේ කනේ තියෙනවා. කනේ ප්‍රධාන කාර්යයන් දෙකයි එතකොට. එකක් ශබ්ද ලබා ගැනීම, අනිත් එක දෙහි සමබරතාවය රැක ගැනීම. එතෙන්දී සමබරතාවය රැක ගැනීමට පාවිච්චි කරන කොටස තමයි අපේ කනේ තියෙන අර්ධ චක්‍රාකාර නාල. සමබරතාවය රැක ගැනීම. හරි. එහෙනම් මොකද්ද? ඒ කතාව හරි. නෑ කර්ණ සංකේ නෙමෙයි. අර්ධ චක්‍රාකාර නාල. ඒ හරි B වැරදි. C බලන්න. අර්ධ චක්‍රාකාර නාල මගින් ශ්‍රවණය පිළිබඳ සංවේදන ශ්‍රවණ ස්නායුවට ලබා දී. නෑ. ඒක දෙන්නේ කර්ණ සංකේ. ඒ දෙක මාරු වෙලානේ. ඒ දෙක මාරු වෙලා මේ තියෙන්නේ. ඒ දෙක මාරු වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන හරි A පමණයි. මෙතන හරි පුතේ A පමණයි. A පමණයි. දේහයේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට ආධාර වන කනේ පිහිටි ව්‍යුහය කුමක්ද? අපි දන්නවා දැන් අර්ධ චක්‍රාකාර නාල 1 15ට 1 16 යුෂ්ටේකීය නාලයේ පිහිටා ඇත්තේ මැද කන උගුරට අපි කියනවා ග්‍රසනිකාව කියලා. ග්‍රසනිකාවත් අතර එහෙම නැත්නම් බාහිර ශ්‍රවණ නාලය නෙවෙයි මැද කනේ. මැද කනේ. ඊළඟට පළමු ලියනකොට ආවේ තියෙන කොටස් ටික ABC කියලා ප්‍රධාන කොටස් තුනක්. බාහිර කන හේවත් පිට කන, මැද කන සහ ඇතුල් කන.
එකේ සිට 8 දක්වා කොටස් නම් කරන්න. 1 කල්පෙත්ත, 2 බාහිර ශ්‍රවණ නාලය, 3 කර්ණපටහ පටලය, 4 පොදුවේ ශ්‍රවණාස්තිකා, 5 යුෂ්ඨේකීය නාලය, 6 අර්ධ චක්‍රාකාර නාල, 7 කර්ණ ශංකය, 8 ශ්‍රවණ ස්නායු. මේ කොටස් ටික මේ විදිහටම තියෙනවා. 5 6 8 කොටස් වල කෘත්‍යයන් ලියන්න. 5 ඇත්තට මේ නාලයක් යුෂ්ඨේකීය නාලයක් අපිට. මේ යුෂ්ඨේකීය නාලයෙන් තමයි මේ කර්ණපටහ පටලයට යෙදෙන පීඩනය පාලනය කරන්නේ. කට ඇරියාම එන පීඩනය බාහිර පීඩනයට සමාන වෙලා දෙපැත්තේ පීඩන දෙක සමාන වුණාම කර්ණපටහ පටලය ඇදෙන්නේ නැතුව යනවා. මෙතන બ્લોක් වෙලා තිබුණොත් මේන සද්දෙත් එක්ක මේක වැදිලා මේක මෙහෙටම ඇමිලා මෙහෙටම තල්ලු වෙලා ඒ කර්ණපටහ පටලේ ඉරෙන්න පැලෙන්න පුළුවන්. ඒක නිසා කර්ණපටහ පටලේ ආරක්ෂා වෙන්න දෙපස පීඩන සමාන වෙන්න එළියෙන් බටයක් ගහලා තියෙනවා. උගුරට සම්බන්ධ වෙන්න එළියට බටයක් හයි කරලා තියෙනවා. දැන් කර්ණපටහ පටලේ කෘත්‍යය තමයි කර්ණපටහ නෙමෙයි යුෂ්ඨේකීය නාලයේ කෘත්‍යය තමයි කර්ණපටහ පටලය පීඩණයෙන් ආරක්ෂා කර පීඩණය සමාන කිරීමට. 6 මේක අර්ධ චක්‍රාකාර නාල වල කෘත්‍යය දේහයේ සමබරතාවය රැක ගැනීමට. කනේ බැලන්ස් එක නැති වෙන ඕක නැත්තම්. දේහ සම්බරතාවය රැක ගැනීමට. 8 ශ්‍රවණ සංවේදන මොළය වෙත රැගෙන යාමට. ශ්‍රවණ සංවේදන ඒ කියන්නේ ඇහෙන පණිවිඩ මොළයට රැගෙන යන්නේ මේ ශ්‍රවණ ස්නායු මගින්. ඇහෙන පණිවිඩ මොළයට රැගෙන යාම තමයි ඒකේ කාර්යය. අතිදෝණි තරංග යන මොනවාද? අපි මෙතන කතා කරන්නේ මෙතන ප්‍රශ්නයක පුතේ මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව හර්ට්ස් 20ක් 20000ක් අතර කියලා. ඔව්. ඒ හර්ට්ස් 20ට වඩා අඩුවේ වැහෙන්නෙත් නැහැ 20000ට වඩා වැඩියේ වැහෙන්නෙත් නැහැ. මේ 20ට වඩා අඩු ඒවට කියනවා අපි අදෝදෝනි තරංග කියලා. 20ට වඩා වැඩි ඒවට කියනවා අතිදෝනි තරංග කියලා. 20ට අඩු ඒවා අදෝදෝනි තරංග ඒව ඇහෙන්නෙත් නැහැ. 20ට වැඩි ඒවා අතිදෝනි තරංග ඒව ඇහෙන්නෙත් නැහැ. එහෙනම් අතිදෝනි තරංග කියන්නේ හර්ට්ස් 20000ට වඩා වැඩි තරංග. වැඩි ශබ්ද තරංග. අදෝදෝනි තරංග කියන්නේ හර්ට්ස් 20ට වඩා අඩු ශබ්ද තරංග. එනම් ප්‍රශ්නය අතිදෝනි තරංග යනු මොනවද? හර්ට්ස් 20000ට වඩා වැඩි ශබ්ද තරංග. හරි. ඔන්න ඔය විදිහට ඔයාට මේකේ අනිත් ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න පුළුවන්. ප්‍රශ්න තියෙන ඒවා මට මේ WhatsApp නම්බර එකට පුතේ අනිවාර්යයෙන්ම මැසේජ් කරන්න. ඔයාට මේකෙන් එකක් හරි ලියා ගන්න බැරි නම් අමාරු නම් අනිවාර්යයෙන්ම WhatsApp නම්බර එකට මට මැසේජ් කරන්න. එතකොට මට පුළුවන් ඔයාට උදව් කරන්න, මගෙන් උදව් ගන්න. හරි. එතකොට අද අපි මානව කන සහ මානව ඇස කියන කොටස් දෙකම සම්පූර්ණ කරා. ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා ඉතින් ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් WhatsApp එකේ මාත් එක්ක විස්තර ගන්න පුළුවන්. මගෙන් උදව් ගන්න. ඔයාලට එහෙනම් හොඳට වැඩ කරන්නයි තියෙන්නේ. නෝට් එක ලියා ගන්න. හරි පුතාලා. එහෙනම් අයිබෝන් හැමෝටම. අයිබෝන්.